මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය කුමාරයාලපාත. ප්‍රකාශය ඥානින්ද පෙරේරා. මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරව එල්ලවන අභියෝගවලට මුහුණ දීමට රජය සූදානමින්. ශ්‍රී ලංකාව නොබෙදුණු විදේශ ප්‍රතිපත්තික පිහිටා කටයුතු කරන රටක් බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි. දේශීය කර්මාන්ත නගා සිටුවීමට විශේෂ වැඩපිළිවෙලක්. ප්‍රජාමූල්‍ය සංවිධාන ශක්තිමත් කිරීමට පියවර. තවත් කොවිඩ් ආසාදිතයෝ 843 දෙනෙක් සම්පූර්ණ සුවය ලබති. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට පලස්තීන නායකයාගේ නියෝගයක්. ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ ජය 9 වෙනි වරටත් නොවැක් යාකොවිච්ට. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලේ 46 වන සැසිවාරය හෙට ආරම්භ වේ. මෙරට වර්තමාන මානව හිමිකම් තත්ත්වය පිළිබඳව මෙවර සැසිවාරයේදී කරුණු සාකච්ඡා කිරීමට නියමිතයි. මානව හිමිකම් මහකොමසාරිස් මිචෙල් බැචලර් විසින් සකස් කර ඇති විශේෂ වාර්තාවක් දෙවන දිනේදී ඉදිරිපත් කරනු ඇත. මෙම වාර්තාව මෙවන විට ශ්‍රී ලංකා රජයට බහර දී තිබේ. මානව හිමිකම් කවුන්සලේ සැසිවාරයේදී එල්ලවන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට රජය සූදානමින් සිටී. ශ්‍රී ලංකාව නොබෙදුණු මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තික පිහිටා කටයුතු කරන රටක් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ ගමන් කරන රටකි. කුමන ආකාරයේ ගැටලු මතුවද ඒවාට ඒ ආකාරයෙන් විසඳුම් ලබා දීමේ හැකියාව රජය සතු බව අමාත්‍යවරයා අවධාරණය කරයි. ආසියාවේ පැරණිතම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ. ඔය කතා කරන රටවල් වල අයට වඩා දීර්ඝ කාලයක් අපි ඡන්දේ දීලා පාර්ලිමේන්තු පත් කළා ආණ්ඩු ගෙදර යවපු රටක්. සමි ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ ගමන් කරමින් තිබෙනු. මොමන ප්‍රශ්න ආවත් ඒවාට ඒ ආකාරයේ විසඳුම් ලබා දීමට පුළුවන්. අපේ දේශ සීමාව ආරක්ෂා කරන්නට අපේ ත්‍රිවිධ හමුදාවට පුළුවන්. කටයුතු වල අපි නොමැදුණු මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක සිටපු නිසා තිබෙන ගෞරවය මිත්‍රත්වය ශ්‍රී ලංකාවේ ඉදිරි ප්‍රගතියට හා දියුණුවට උපයෝගී වී තිබෙන බව මා සඳහන් කරන්න කැමැතියි. විශාල වශයෙන් විකෘති කරන ලද දත්ත මත පිහිටා ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ කටයුතු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා චෝදනා කරයි. පසුගිය වසරේදී ශ්‍රී ලංකා රජය විසින් ගන්නා ලද අභ්‍යන්තර දේශපාලන තීරණ සම්බන්ධයෙන්ද සාවද්‍ය චෝදනා මානව හිමිකම් කවුන්සලයේ එවන ලද වාර්තාවේ ඇතුළත් බව ගෙවිඳු කුමාරතුංග මහතා පෙන්වා දෙයි. ජාතික ගුවන් විදුලියට මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාරතුංග මහතා. දන්නවා ඇමරිකාව වගේ රටක් ගත්තම එරට ප්‍රධානම ජනාධිපති පුළුවන් අයිතන්හව වෙන්න පුළුවන් වෘත්තීය වශයෙන් හමුදා නිලධාරී. ඒකට පෞද්ගලික කාලේ හිටපු උන්ගේ රාජ්‍ය ලේකම්තුමත් CIA සංවිධානයේ හිටපු අධ්‍යක්ෂකවරයා තිබෙනි කාරණා මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයේ පරාජය කරන කතිරවල එක මොනම සම්බන්ධයක්වත් නැහැ. ඒ වගේම තමයි අපි දකිනවා ඒ තුල ලසන්ත ක්‍රමසිංහ ඝාතනය ඒකම ඉක්නලිගොඩ මහතාගේ අත්දැකීම් වීම වැනි කාරණා නැවත පුනරුත්ථාපනය කරනවා. හැබැයි දැන් මේ සම්බන්ධයෙන් අපි දන්නවා 2015 දී පැවතිච්ච ඒ කියන්නේ මේ ප්‍රශ්නම මුල් කරගෙන 2015 රජයක් පතා රජය අවුරුදු 5ක් මෙරට පාලනය කරා. එතකොට උන්ට ඒ සම්බන්ධයෙන් තොරතුරු තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් වරදකරුවන්ට දඬුවම් පෙමිණිය ඕන තරම් කාලයක් තිබුණා. එවැනි ක්‍රියාමාර්ග ගැනුන්නේ නැහැ. එතකොට ඒ වෙලාවේ මේ ජිනීවා මානව හිමිකම් කොමිසමත් ඒව ප්‍රශ්න කරේ නැහැ. දැන් මේ රජය පත් වුණාන් පස්සේ ඒ කාරණාවල් මුල් කරගෙන මේ පවතින රජයට චෝදනා නැගීම මොනතරම් අපේ රටේ අභ්‍යන්තරික දේශපාලන කාරණාවලට මැදිහත් වීමක් මිසක් අර දාස්නවිය ත්‍රස්තවාදයේ පරාජය කරපු අවස්ථාවේදී අපේ හමුදා
හෝ රජය අතින් හෝ යම් වරදක් සිදුනාද කියන කාරණේට සහ මුලින්ම කෙනෙක් මොනම අදාළත්වයක්වත් නැති කරුණු ගණනාවකට තමයි මේ දිහත්ලා තියෙන දැන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ දේශීය කර්මාන්ත නගා සිටීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. නිදහසින් පසු රටේ දේශීය කර්මාන්ත ඉහළ තැනක තිබූ නමුත් සදාකාලිකව ගන්නා ලද විවිධ වැරදි තීරණ හේතුවෙන් ඒවා පරිහරණයට ලක් වූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මහනුවර කුණ්ඩසාල ප්‍රදේශයේ විශ්ව කලා අලෙවි මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්කමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේය. 1951-54 යුගයේ මෙරට එක ඩොලරයක්වත් නැහැ නොතිබ්බ රටක්. ආසියාවේ ස්විට්සර්ලන්තය හැටියට තමයි නම් කරේ ලංකාව. 1954 බ්‍රිතාන්‍යයේ අයවැය පිවන්න අපි මුදල් දීපු රටක්. තාමත් ඒවා අපිට මතක සටහන් පමණක් වෙලා තියෙනවා. මේ රටේ ටාර් කර්මාන්තයක් හැදුණා ඉන්දියාවට සහ නයිජීරියාවට ටයර් එරිය ලංකාවේ. වාණිජ කර්මාන්තයක් හැදුණා කිමුලා උදැල්ල ඉන්දියාවේ ගොවියට ලබා දුන්නේ ලංකාවේ. වේයන්ගොඩ වේටෙක්ස් කර්මාන්ත ශාලා හැදිලා මේ රටේ කපු කර්මාන්තය තාමත්ම දියුණු තත්වයකට ගෙනල්ලා පිටු රටින් එක රෙදි ආරයක්වත් නොගෙන යුගයකුත් තිබ්බා මේ රටේ. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දරුවගේ අනාගතය ගැන හිත ඉන්නේ නැතුව අවුරුදු 3කින් ඩිග්‍රී එක කම්ප්ලීට් කරවන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. ක්ෂුද්‍ර මූල්‍ය ගොදුරෙන් අහිංසක ජනතාව ගලවා ගැනීමට ප්‍රජා මූල්‍ය සංවිධාන ගමේ ශක්තිමත් කරන බව රාජ්‍ය අමාත්‍ය ශහාන් සේමසිංහ මහතා පවසයි. ප්‍රජා මූල්‍ය සංවිධාන බලගැන්වීමේ ජාතික වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පසුගියදා ආරම්භ කෙරිණි. එම අවස්ථාවට එක්කමින් අමාත්‍යවරයා මේ බව පැවසිය. ඉදිරියේදී සමෘද්ධි ව්‍යාපාරය තුළ ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කරේ. ගම නගා සිටීමට සමෘද්ධි නිලධාරියාට ගමේ සහයෝගය අවශ්‍යයි. ප්‍රජා මූල්‍ය සමිති සඳහා සහභාගී නොවන කණ්ඩායම් පිළිබඳව තීරණයක් ගන්නා බවද හෙතෙම සඳහන් කළේය. එසේ සහභාගී නොවන අය සම්බන්ධයෙන් සමෘද්ධි අවශ්‍යතාවක් නොමැති ඇසේ සලකා කටයුතු කරනු ඇත. මුල් අධීරයේදී ප්‍රජා මූල්‍ය සංවිධානවලට රුපියල් ලක්ෂ 3ක් පිරිනැමේ. සමෘද්ධි ව්‍යාපාරය හරහා උපරිමේ රුපියල් 10,000ක් දක්වා ණය ලබාගත හැකිය. එවිට අධික පොලියට ණය ගැනීමේ අවශ්‍යතාවක් මතු නොවේ. මෙය ගම තුල කුඩා බැංකුවකි. නිවැරදිව රුපියල් ලක්ෂ 3ක මුදල කළමනාකරණය කර ගතහොත් ඊට වැඩි මුදලක් ලබාගත හැකි බවද සේමසිංහ මහතා කියා සිටියේය. තවත් කොවිඩ් ආසාදිතෝ 843 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යති. එය අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 74299ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද පස්වරු 6:20 වන විට කොවිඩ් ආසාදිත රෝගීන් 254 දෙනෙකු අලුතින් වාර්තා වූ බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සෑම ලෙසකින්ම වන වන විනාශය නතර කිරීමට තම අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා අවධාරණය කරයි. පාරිසරික වශයෙන් වටිනාකමක් ඇති පෞද්ගලික ඉඩමක වුවද වන විනාශයක් සිදුවන්නේ නම් එය තහනම් කිරීමට හැකියාව තිබේ. සමාජ මාධ්‍යවල පළවන අන්දමේ මහා පරිමාණ වන විනාශයක් ප්‍රායෝගිකව සිදු කරන විමර්ශන වලින් අනාවරණ නොවන බව ජාතික ගුවන්විදුලිය කළ විමසීමකදී විමලවීර මහතා අවධාරණය කළේය. ඉතිහාසයේ පුරාම ඔය තනින් තන කලා සුද්ධ කිරීම දහක් කැපීම් මෙයා සිද්ධ වෙලා තියෙනවා. හැම ඉදිකිරීමක් එක්කම පරිසරයට පස්සක් කරනවානේ. මාදුරුවය ඔය විවිධ ජලාශය ඉදි කරනකොට මේ වනයේ විනාශ වෙනවා. ඒක නතර කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ හිතාමතා තීරණාත්මකව කවුරු හරි ව්‍යාපාරයක් විදිහට මේ කලා කපාගෙන යනවා නම් ඒකට තියෙන ඉඩකඩ අපි පුළුවන් තරම් වරක් කරනවා. සමාජයෙන් වලදී මේ තොරතුරු වෙන ටිකක් ප්‍රමාද කරනවා. උදාහරණයක් විදිහට ගත්තාම අපේ නිලධාරියෙක් ගත්තොත් අතර 2500 එක නිලධාරියෙක් ඉන්නේ. ඒක එකක්. සමාජයෙන් වලදී දෙපාර්තමේන්තු නිලධාරියෙක් විවිධ ආයතන එකතු වෙලා මේ දේ කරනවා. ඒක කොහොම හරි ඒක දිගටම කරගෙන යන්න බෑ. අපිට වාර්තා වෙනවා. සංවිධානාත්මක ආණ්ඩුවේ අනුග්‍රහය, දේශපාලකින් අනුග්‍රහය මේක සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රමුඛතම පුවත
මීළඟට. කොටුව පිට රත්මලාන ගල්කිස්ස දෙහිවල මාත්‍ය ඔය මැතින් ඉස්සරහට යන්නකො. මේ මල්ලි කියන්නේ ඉස්සරහට යන්නකෝ. ඉස්සරහටම යන්න කියලා දිරිගන්වන එකේ හැමදාම බස් එකේ යන්නේ නැතුව අවුරුදු 3කින් තමන්ගේම වාහනයක යන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. මාව ඉස්සරහ HDFC ගාව වසනවල්ලි. HDFC Smart Goals. ලොකු ටාගට් පොඩි කාලෙකින්. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් 273 දෙනෙකුට එරෙහිව නඩු පැවරේ. ප්‍රහාරය සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, මනුෂ්‍ය ඝාතන සහ දේපල විනාශය ඇතුළු මෙම අපරාධයට ඍජුව සහ වක්‍රව අනුබල දුන් දැනට අත්අඩංගුවේ පසුවන සෑම අයෙකුට විරුද්ධවම අපරාධ චෝදනා යටතේ නඩු පැවරුණු ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ පවත්වා අත්අඩංගුවටගත් පිරිස අතරින් 32 දෙනෙකුට මෙවන විට නඩු පවරා ඇති බව අමාත්‍ය අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. දැනට රඳවා ගැනීමේ නියෝග මත සිටින සෙසු සැකකරුවන්ටද නඩු පැවරීමට නියමිතයි. ඒ අතර විවිධ තරාතිරම්වල පුද්ගලයින් සිටින බව අමාත්‍යවරයා කියයි. මිට අමතරව මෙම ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කොමිසමේ වාර්තාව අමාත්‍ය මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඉදිරියේ පියවර ගැනීමටද නියමිතයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. සත්‍යී හඬ අවධානය පිණිසයි. අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගල්ගමුව දකුණ ග්‍රාම නිලධාරී වසමේ පහළගම කොටසේ ජීවත් වන ජනතාව නිතර ගම් උදුර තර්ජනයට මුහුණ දෙන පිරිසකි. වැසි කාලයේදී තමන්ට ඇති එකම මාර්ගයද ගම් උතුරින් යටවීම නිසා ඔහු දැඩි දුෂ්කරතාවට පත්වෙති. එක් පසකින් කුඩාවේද අනෙක් පැත්ත වෙල්යායකින්ද වට වූ දූපතක් වැනි බිම් කඩක පවුල් කීපයක් පදිංචිව සිටිති. මෙම ගැටලුවට විසඳුම ලබා දෙන්නයි එම ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112266300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට පලස්තීන නායක මහමුද් අබ්බාස් නියෝග කරයි. ඊයේ නිකුත් කර ඇති මෙම නියෝගයට අනුව දේශපාලන හේතුන් මත බන්ධනාගාරගත සිටින රැඳවියන්ට සිවිල් නිදහස ලැබෙනු ඇත. එළබෙන මැයි මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර මෙම තීරණයට එළඹ තිබේ. බොලිවියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ආජන්ටිනාවේ ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩෙස් නොබෙල් සම්මානය සඳහා යෝජනා කරති. බොලිවියාවේ හිටපු ජනාධිපති එවෝ මොරෙලෙස්ට රටින් පිටවීමට ආජන්ටිනා ජනාධිපතිවරයා ආධාර කිරීම ඊට හේතුවයි. ඔහු සෑම විටම ආජන්ටිනාවේ මෙන්ම ලතින් ඇමරිකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප වූ බවද නොබෙල් කමිටුව වෙත යොමු කර ඇති ඉල්ලීමෙහි සඳහන් වේ. 2019 වසරේ බොලිවියාවේ පැවති ජනාධිපතිවරණයෙන් පසු එරට නොසන්සුන්කාරී වාතාවරණයක් පැන නැගිනි. සති 3කට පසුව ජනාධිපති දුරෙන් ඉල්ලාසූ මොරලෙස් ජනාධිපතිවරයා මෙක්සිකෝ බලා පිටත්ව ගියේය. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112266300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. අනුරාධපුර ජනතාව සඳහා මහා පරිමාණ පානීය ජල ව්‍යාපෘති 3ක් දැන් ක්‍රියාත්මකයි. දිස්ත්‍රික්කයේ ජනතාව වකුගඩු රෝගයෙන් මුදා ගැනීම මෙහි අරමුණයි. මෙමගින් ජල පාසුකම් සැපීමට නියමිත පුද්ගලයන් සංඛ්‍යාව 2,70,000කට අධිකයි. අනුරාධපුර උතුර, තමුත්තේගම හා අනුරාධපුර උතුර දෙක වශයෙන් මෙම ව්‍යාපෘති නම් කර තිබේ. 2025 වසර වන විට සැමට පානීය ජලය තේමාව යටතේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවේ. අනුරාධපුර උතුර යෝජනා ක්‍රමය ලබන සැප්තැම්බර් මාසයේදී ජනතා අයිතියට පත් කිරීමට අපේක්ෂා කරේ. ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 19,000ක. ක්‍රීඩා පුවත්
ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශුරතාවලිය කිරුල 9 වෙනි වරටත් හිමි කර ගැනීමට සර්බි ක්‍රීඩක නොවැක් යාකොවිච් සමත් වෙයි. අද පැවති අවසන් මහතරඟේදී රුසියානු ක්‍රීඩක ඩැනියල් මෙඩ්වෙදෙව් ඔහු අතින් පරාජයට පත්විය. එය අනුව මෙඩ්වෙදෙව් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියක අවසන් මහතරඟේදී අනුශුරතාව හිමි කරගත් දෙවැනි අවස්ථාවමයයි. 2019 වසරේදී ඔහු පරාජයට පත්වුවේ ස්පාඤ්ඤ ක්‍රීඩක රෆායල් නඩාල් අතිනි. මෙම තරඟාවලියෙන් පසුව මෙඩ්වෙදෙව් ටෙනිස් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල 3 වන ස්ථානයට පත්වනු ඇත. ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඩොමිනික් ටීම් 2 වන ස්ථානයේ පසුවෙයි. මේ අතර තරඟාවලියේ කාන්තා කේවලංශයේ ජය වාර්තා කිරීමට ජපාන ක්‍රීඩිකා නායමි ඔසාකා ඊයේ සමත් වූ බව. ඇය මෙම තරඟාවලියක ලැබූ දෙවන ජයග්‍රහණයයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. මහින්ද්‍ර අයිඩියල් ලංකා පුද්ගලික සමාගමේ මෝටර රථ එකලස් කිරීමේ කටයුතු මෙරට තාක්ෂණ ශිල්පීන්ගේ ශ්‍රමදායකත්වයෙන් දැන් සිදු කරයි. එම ශ්‍රී ලාංකික ශිල්පීන්ට මෝටර රථ එකලස් කිරීමේ සිට දෝෂ නිරාකරණය දක්වා ඕනෑම තාක්ෂණික කටයුත්තක් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව සිදු කිරීමට හැකියාව ඇතැයි එම සමාගමේ ඉන්දියා ශාඛාවේ ඉංජිනේරු සදාසිවම් දුරයිරාජ් මහතා පවසයි. එම ආයතනය දියත් කළ තාක්ෂණික හුවමාරු වැඩසටහන යටතේ මෙරට තරුණයන් 50 දෙනෙකුට පුහුණුව ලබා දී ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක් ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව. ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරමන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය සර් පුතාගේ වැඩේ කරගත්තද? පුතාට හොඳම ලැප්ටොප් එකක් අරන් දුන්නා. ක්‍රෙඩිට් කාඩ් එකට ලොකු වට්ටමක් තිබ්බනේ. ලොකු සර් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවද? ජීවිතේ ප්‍රයෝජනවත් දේවල් කරන්න LOLC ක්‍රෙඩිට් කාඩ් එකෙන් ලැබෙන්නේ ලොකු හයියක්නේ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. අපනයනය මගින් ලැබෙන විදේශ ප්‍රේෂණවලින් සිට 25ක් රුපියල් වලට පරිවර්තන කරන්නයි ශ්‍රී ලංකා මහා බැංකුව අපනයනකරුවන්ට දැනුම් දෙයි. ඊට අදාළ ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබේ. නිවේදනයට අනුව සෑම අපනයනකරුවෙකුම අපනයනය කරන ලද සියලු භාණ්ඩවලට අදාළ වලද මුදල් භාණ්ඩ නැව්ගත කරන ලද දිනේ සිට දින 180ක් ඇතුළත ශ්‍රී ලංකාවට ගෙන්විය යුතුය. ආදායම මෙරටට ලැබීමෙන් පසුව බලපත්‍රලාභී බැංකුවක් කරහා 25ක් රුපියල් බවට පරිවර්තනය කළ යුතුවේ. ජය අයියා මොකෝ ඊරේ පාක් එකට ආවේ නැත්තේ? අපේ පොඩි දූ ඉස්කෝලේ දුවන තරගයකින් පළවෙනි වුණානේ. කට්ටියම එක්කගෙන ගියා කෑමකට. එහෙනම් බර වියදම් ඇතිනේ. LOLC ක්‍රෙඩිට් කාඩ් එක අතේ තිබ්බ නිසා සල්ලි ගැන බයක් තිබ්බෙම නැහැ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව බස්නාහිර සබරගමුව වයඹ යන පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තද වැසිද අපේක්ෂා කෙරේ. නැගෙනහිර උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ නෝරෙලි දිස්ත්‍රික්කවලත් වරින් වර වැසි ඇතිවෙයි. රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යලිත්. මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වේල වන අභියෝගවලට මුහුණ දීමට රජය සූදානමින්. ශ්‍රී ලංකාව නොබෙදුණු විදේශ ප්‍රතිපත්තික පිහිටා කටයුතු කරන රටක් බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි. දේශීය කර්මාන්ත නගා සිටුවීමට විශේෂ වැඩපිළිවෙලක්. ප්‍රජාමූල්‍ය සංවිධාන ශක්තිමත් කිරීමට පියවර. තවත් කොවිඩ් ආසාදිත වූ 843 දෙනෙක් සම්පූර්ණ සුවය ලබති. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට පලස්තීන නායකයාගෙන් නියෝගයක්. ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශුරතාවලියේ ජය 9 වෙනි වරටත් නොවැක් යාකොවිච්ට. රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්තියින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට.